නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, තම සිඟිති පුතුවන නිඛිල අභයවර්ධන පුතාගේ ජනවාරි මාසයේ පළමුවෙනි දිනට යෙදිච්චි දෙවැනි උපන්දිනය නිමිති කරගෙන ඒ පුතාට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනුයි ජර්මනියේ පදිංචි පින්වත් මලිත් අභයවර්ධන පියාණන් වින්දියා ආර්යරත්න මෑණියන් විසින් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින සිද්ධ කරන්නේ පුතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝග සුවයම සැලසේවා. ජීවිතේට යහපත සලසන කල්යාණ මිත්‍ර ඇසුර නිරතුරුවම ලැබේවා. තෙරුවනේ ආශිර්වාදයෙන් පුතාට සියලු යහපත වේවා කියන අදහසින් අද මේ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වතුනි, දවස පුරාවටම ප්‍රබෝධයෙන් ඉන්න කවුරුත් ආසයි. කාගෙන් හරි ඇහුවොත් එහෙම අපි දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්න කැමතිද කියලා. කවුරුත් අකමැති කියලා නම් කියන්නේ. හැමෝම ආසයි ප්‍රබෝධයෙන් ඉන්න. හැමෝම ආසයි ප්‍රමුදිතව ඉන්න. හැමෝම ආසයි සතුටින් ඉන්න. අද මේ ධර්මය දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්න හැටි, දවස පුරාම ප්‍රමුදිතව ඉන්න හැටි, දවස පුරාම සතුටින් ඉන්න හැටි ඔබ හිතන්න. යම් කෙනෙකුට පුළුවන් නම් ගත වෙන දවසක් ප්‍රබෝධයෙන් සතුටින් ප්‍රමුදිතව ඉන්න, ඒ වගේ දවස් එකතු කරගෙන යාට බැයිද සතිය හදන්න? ප්‍රබෝධමත් සතිය. ඒ වගේ සති වලින් යාට බැයිද මාසය හදාගන්න? ප්‍රබෝධමත් මාසය. ඒ වගේ මාස වලින් බැයිද යාට අවුරුද්ද හදන්න? ප්‍රබෝධමත් අවුරුද්දක්. එසේ ගත වෙන ජීවිතය යාට බැයිද සම්පූර්ණයෙන්ම ප්‍රබෝධමත් ප්‍රමුදිතව සුන්දර ලස්සන ජීවිතයක් හදන්න? එක දවසක් හරියට හදාගන්න හැටි ඉගෙන ගත්තොත් මුළු ජීවිතේම හදාගන්න පුළුවන්. අද ඉගෙන ගන්න එහෙම ධර්මයක්. මේ ධර්මයේ කියා දෙන්න පසුබිම මෙන්න මේක. රජගහ නුවර සිද්ධියක් සිද්ධ වුණේ. ඒ රජගහ නුවර සිදුවීම අද කාලේ ජීවත් වෙන අපි කොයි කාටත් බොහෝම වටින එකක්. ඒකට හේතුව අපිට මේ කාලේ තෙරුවන් සරණේ පිහිට ආශිර්වාදේ ලබා ගැනීමේ වාසනාව උදා වී තියෙන නිසා මේ කියන කතාව තෙරුවන් සරණට සම්බන්ධ කතාවක්. සිද්ධ වුණේ රජගහ නුවර. රජගහ නුවර හිටියා නිගණ්ඨනාථ පුත්තගේ ශ්‍රාවක පවුලක්. ඒ ශ්‍රාවක පවුලේ හිටියේ තාත්තයි අම්මයි සිඟිති පුතයි. මේ සිඟිති පුතා සෙල්ලම් කරනවා තවත් ඒ වගේම චූටි වයසේ පුතෙක් එක්ක. එයාලගේ අම්මලා තාත්තලා තෙරුවන් සරණ ගිහිල්ලා හිටියේ. ඉතින් මේ පුතාට අර තෙරුවන් සරණ ගියපු ඒ පවුලේ සිඟිති පුතායි මේ නිගණ්ඨනාථ පුත්තගේ පවුලේ සිඟිති පුතායි සෙල්ලම් කරනකොට
අර තෙරුවන් සරණ ගියපු පවුලේ සිඟිති පුතා පොඩ්ඩ එහෙ මෙහෙ වෙච්ච ගමන් වචනයක් කියනවා. ඒ වචනේ තමයි නමෝ බුද්ධාය කියලා කියනවා. දැන් පින්වතුන්ලා අපි කවුරුත් හුරු පුරුදු වෙලා තියෙනවනේ මේ වචනේනේ. නමෝ බුද්ධාය බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන. අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේනේ අපට මේ උතුම් වචනේ මේ උතුම් වන්දනාව බුදුරජුන්ට නිරතුරු වන්දනා කිරීම කියන එක අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා අවවාද අනුශාසනා කළේ. දැන් ඒක බොහෝ දෙනෙකුට පුරුද්දක්ම වෙලා. කොච්චර ලාභයක්ද? කොච්චර වාසනාවක්ද? දැන් අද ධර්ම දානයේ සිද්ධ කරන මේ පින්වතුන්ලා තමන්ගේ සිඟිති පුතා තේරෙන වයසට එනකොට අනිවාර්යෙන් පුරුදු කරනවානේ. පුතේ නමෝ බුද්ධාය කියන්නේ. නමෝ බුද්ධාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා කියන ඒ උතුම් වන්දනාවනේ. දැන් අර පුතාට දෙමව්පිය පුරුදු කරලා තිබුණා හැමතිස්සෙම ඒක කියන්න. ඉතින් මෙයා හදිස්සියේ සෙල්ලම් කරනකොට වැටුණත් නමෝ බුද්ධාය කියනවා. සෙල්ලම් කරද්දි මොකක් හරි එකකට පොඩ්ඩක් බය හිතුණත් නමෝ බුද්ධාය කියනවා. ඊළඟට වැඩේ කියන්නේ මෙයා සෙල්ලම් කරනකොට මෙයා සෙල්ලම් තරංග තියෙනවනේ. තරංග හැම එකකින්ම මෙයා දිනනවා. එතකොට අනිත් යාළුවට මේක හරි පුදුමයි. එයා දවසක් දෙන්න තනියෙන් ඉන්නකොට මේ යාළුවගෙන් ඇහුවා ඔයාගේ කටේ නිතරම තියෙනවා වචනය නමෝ බුද්ධාය කියලා. ඒක ඔයා කොහොමද දන්නේ? එතකොට කිව්වා මගේ අම්මයි තාත්තයි තමයි මට ඒක පුරුදු කළේ. මොකද්ද නමෝ බුද්ධාය කියන එකේ තේරුම? එතකොට ඔන්න මේ සිඟිති පුතා කියනවා ඒක එහෙම එසේ මෙසේ වචනයක් නෙමෙයි. ඒක වන්දනාවක් කිව්වා. නමෝ කියලා කියන්නේ নমස්කාර වේවා කිව්වා. බුද්ධාය කියලා කිව්වේ සරණ ගියපු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට කිව්වා. අපි මේ හැමතිස්සෙම කරන්නේ බුදුරජාණන් වහන්සේට নমස්කාර කරන එකයි කිව්වා. බුදුරජාණන් වහන්සේට নমස්කාර කර කර ඉන්න මට අනතුරු නැහැ කිව්වා. මට සතුටම තියෙනවා කිව්වා. එතකොට අර චූටි වයසේ හිටපු සිඟිති පුතාට ආස හිතුණා ඒකට. එයත් පටන් ගත්තා දැන් අම්මගේ තාත්තගේ හිතේනේ කිඳා බැහිලා තින්නේ ආර නිගණ්ඨනාත පුත්තගේ මත. මේ සිඟිති පුතා දැන් පුරුදුනා නමෝ බුද්ධාය කියන වචනේ. මෙයක් දැන් මොනවා හරි දෙයක් සිද්ධ වෙච්ච ගමන් ඉක්මනට කියනවා නමෝ බුද්ධාය කියනවා. උදේම යාළුවෝ හම්බෙච්ච ගමන් කියනවා නමෝ බුද්ධාය කියලා. මේක පුරුද්දට ගියා. පස්සේ දවසක් මේ පුතා දැන් මේ අලුතින් නමෝ බුද්ධාය කියලා පුරුදු වෙච්ච පුතා තමන්ගේ තාත්තත් එක්ක ගියා තාත්තලාගේ කටයුත්තකට නගරෙට. එතකොට අම්මයි තාත්තයි දෙන්න පුතාව නගරයෙන් එළියේ නවත්තලා. නගරයෙන් එළියේ මේ පුතාව නවත්තලා අම්මයි තාත්තයි නගරේ ඇතුළට ගියා. එතකොට මේ පුතා නවත්තපු තැන තිබුණේ පොඩි සොහොන් පිට්ටනියක්. අම්මයි තාත්තයි නගරේ ඇතුළට ගියාට පස්සේ ඒ දවසේ අර නගරේ වීදි තෙරපෙන දවසක්. මිනිස්සු වැඩි උත්සව සමයක් වෙන්නේ නැති. ඉතින් ඒකත් එක්ක මේ අම්මට තාත්තට කාලේ ගත වෙනව තේරුන්නේ. හවස් වුණා නගරේ ගේට්ටුව ඇහුවා. දැන් ඇතුලේ ඉන්න අම්මටයි තාත්තටයි එළියට එන්න විදිහක් නැහැ. පුතා කරත්තේ තනියම. අනේ අම්මයි තාත්තයි දෙන්න ගින්දරේ දැන් අපේ පුතාට මොනවා හරි වෙයිද කියලා. පුතා කරත්ති නිදාගෙන හිටියා. ඒ කරත්තේ නිදාගෙන ඉන්නකොට රෑ 12ට විතර වගේ දැන් මේ පොඩි ළමයා හොඳටම නිදි. මේ සොහොන ළඟ යක්ෂයෝ දෙන්නෙක්. ඒ යක්කු දෙන්නා කතා වුණා ආන්න තියනවා රසවත් කෑමක් ගොදුරු කරගමු කියලා මේ පොඩි ළමයා ළඟට ආවා. ඇවිල්ලා එක යකෙක් පොඩි ළමයාගේ කකුලින් ඇද්දා. කකුල අල්ලනකොටම මෙයාට පුරුදු වෙලා තියෙනවා. නමෝ බුද්ධාය කියලා කිව්වා. කිව්ව ගමන් යක්කු දෙන්න ලොමු ඩහගැන්නුනා, තිගැස්සුනා. තව කවුරුත් අහගෙන ඉන්නවද කියලා වටපිට බැලුවා. තව කාට හරි පේනවද කියලා බය වුණා. යක්කු බය වෙලා යක්කු දෙන්න කතා වෙනවා. දැන් හරි වැඩේ අපිට උනේ. මේ තිරුවන් සරණ ගියපු බුදුරජාන් වහන්සේ සරණ ගියපු දරුවෙක් නෙමෙයි. අපේ මේක කොහෙන් හරි ආරංචි වුණොත් මොකෙක් හරි යකෙක් මේක ගිහිල්ලා වෙසමුණි රජුරවන්ට කිව්වොත් එහෙම රජුරුව අපිට අච්චු තියනවා.
ඒ නිසා අපි මේ දැම්මම මේක සමා කරගන්න පුළුවන් දෙයක්. හදිසියේ වෙසමුණි රජුරු ඇහුවත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති දෙයක් දැම්ම කරන්න ඕන. මොකක්ද අපි කරන්නේ? එතකොට කල්පනා කළා මේ දරු පෙටිය එකත් එකටම බඩගින්නේ ඇත්තේ. අපි මේ දරු පෙටියට කන්න කෑම ටිකක් දෙමු. එතකොට කන්න කෑම දෙන්න දැන් මේ යක්කු බල සම්පන්නයිනේ. යක්කුන්ට මතක් වුණේ කෑම තියෙන තැන විදිහට රජුරුවන්ගේ රජමාලිගාව. බිම්බිසාර මහරජුරුවන්ගේ මාලිගාවට ගිහිල්ලා රජුරුවන්ගේම රන් තැටියට රජුරු අනුභව කරන රන් තැටියට රාජ භෝජන බෙදාගෙන යක්කු අරන් ආවා. අරගෙන ඇවිල්ලා අම්මගේ තාත්තගේ වෙස් ගත්තා. අරගෙන අර දරු පෙටියට කැව්වා. කවලා මේ දරු පෙටියාව යලි නිදි කෙරෙව්වා. නිදි කරවලා රන් තැටිය කරත්තේ තියලා ගියා. හැබැයි තියලා යන්න කලින් රජ්ජුරුවෝ අතට ගත්තොත් මේ තැටිය රජ්ජුරුවන්ට විතරක් පේන විදිහට යක්ෂයන්ගේ ආනුභාවයෙන් එහි වචනයක් සටහන් කළා. මේක මේ දරුවාගේ කිසිම සම්බන්ධයක් ඇති එකක් නෙවෙයි. මේක කළේ යක්ෂයෝ දෙන්නෙක් කියලා. ඉතින් ඒක යක්කුන්ගේ හැකියාව. ඊට පස්සේ ඔන්න එළිය වැටෙනවා. එළිය වැටිච්ච ගමන් නගරයේ ගේට්ටු ඇරියා. අම්මයි තාත්තයි දෙන්න දුවගෙන එනවා පුතාට අනතුරක් වෙලා නැහැ. හරි සන්තෝෂ වුණා. හැබැයි එතකොටම ඔන්න විශේෂ අනබරයක් යනවා මේ උදේ පාන්දර. බිම්බිසාර මහරජුරුවෝ කෑම ගන්න ලැහැත් වෙනකොට රජුරුවන්ට කෑම සකස් කරන්න ලැහැත් වෙනකොට තැටිය නෑ. රජුරුවන්ගේ තැටිය හොරකම් කරපු කෙනා හොයනවා. ඒ හොයද්දී අම්මට තාත්තට අවධානයක් තිබ්බෙත් නෑ. මේ රන් තැටිය කරත්තේ තිබිලා ගත්තා. රජුරුව ළඟට ඇදගෙන ගියා මේ තුන් දෙනාවම. රජතුමනි මේන් තියෙන්නේ රන් තැටිය කියලා අර සේවකයෝ රජුරුවන්ගේ අතට රන් තැටිය දුන්නා. රජුරුව මේක තමන්ගෙමද කියලා හිට මෙහෙට හරවලා බලද්දී මේන් අර යක්කු ලියපු වචනේ පේනවා. රජුරුව එතකොට ඒ පුතාගෙන් අහනවා පුතේ ඇත්ත කියන්න. මොකක්ද ඊයේ රෑ වුනේ? කිව්වා මොකුත් විශේෂයක් උනේ නැහැ. අම්මයි තාත්තයි දෙන්න ආවා. රන් තැටියෙම මට කෑම කැව්වා කිව්වා. එතකොට රජුරුවන්ට තේරෙනවා මෙතන මොකක් හරි අద్භූත එකක් සිද්ධ වෙලා. මේ යක්කු ලියපු සටහනක් තියෙනවා. රජුරුව පුතේ මට මුල ඉඳන්ම කියන්න. ඔන්න එතකොට මේ පුතා කිව්වා මං රෑ නිදාගෙන ඉන්නකොට එකපාර කවුරු හරි කකුලෙන් ඇල්ලුවා. අල්ලද්දී මට පුරුදු වෙලා තියෙනවා නමෝ බුද්ධාය බුදුරජාන් වහන්සේට নমස්කාර වේවා කියන වචනේ. ඉතින් මම ඒ වචනේ කිව්වා. ඊට පස්සේ තමයි ටික වෙලාවක් යන්න කලින්ම අම්මයි තාත්තයි දෙන්න ආවේ කියලා. ඔන්න දරුවා කියනකොට මේ බිම්බිසාර රජුරෝ කියලා කියන්නේ තෙරුවන් සරණ ගියපු සෝතාපන්න ශ්‍රාවකෙක්නේ. රජුරෝ බොහෝම සතුටුුණා. මේ දරුවාවත් මේ දරුවන්ගේ දෙමව්පියෝ දෙන්නත් එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේ ළඟට යනවා. ඒ ළඟට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයක්. බුදුරජාන් වහන්සේට নমස්කාර කිරීම පමණකින් මෙච්චර රැකවරණයක්. බුදුරජුන්ට নমස්කාර වේවා කියූ පමණකින් මෙච්චර ආශිර්වාදයක් මෙච්චර ආරක්ෂාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහරජාණෙනි හුදෙක් බුද්ධානුස්සතියම විතරක් නෙමෙයි ආරක්ෂාව. යමෙක් තුල තියෙනවා නම් ධම්මානුස්සති සංඝානුස්සති ආදී මේ උතුම් ආරක්ෂාවන් 6ක්. ඒ ආරක්ෂාවන් 6 ගැන අපි ඉගෙන ගන්නවා. ඒ ආරක්ෂාවන් 6 යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට ගලපා ගනිමින් ඉන්නවාද ඒ කෙනාට වෙනත් ආරක්ෂාවක් යන්ත්‍රයක් මන්ත්‍රයක් කිසිවක් අවශ්‍ය නැහැ. එයාට ඒ ආරක්ෂාවන්ම ඇති. මොනවද ඒ ආරක්ෂාවන්? ඒ ආරක්ෂාවන් 6 ගැන බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ මෙහෙම වදාලා මේ ගාථා ඊටාම සුන්දරයි. මේ ගාථාවන් සජ්ජායනා කරන්න ලැබෙනවා කියන්නේ පිනක් වාසනාවක්. ඒ නිසා පින්වතුන්ලාත් මේ ගාථාවන් තිරේ දර්ශනය වෙනකොට මාත් සමගම සජ්ජායනා කරන්න. සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං බුද්ධ ගතා සති.
ගෞතම බුදු රජුගේ සව් හොඳින් පිබිදී වසති හැම කල ඔවුන් තුල දිවරෑ දෙකෙහිදී නිතර බුදු රජු ගැනම සිහි ඇත. සුප්පබුද්ධං පබුජ්ජಂತಿ හැමතිස්සෙම ප්‍රබෝධමත්වයි ඉන්නේ සදා ගෞතම ශාවකෝ ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ. ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවකයෝ හැමතිස්සෙම ප්‍රබෝධයෙන් ඉන්නවා, ප්‍රමුදිතව ඉන්නවා, සතුටින් ඉන්නවා. ඇයි හේතුව? යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති. ඒ අයට දිවාරය දෙකීම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේවයි. දිවාරය දෙකීම කොහොමද බුදුරජාණන් වහන්සේව සිහි කර කර වාසය කරන්නේ? සසර ගමන මේ ජීවිතය කියලා කියන්නේ පින්වතුනි කංකටොළු ගොඩක්. කංකටොළු මැද්දේ ඉන්නකොට ශාස්ත්‍රුන් වහන්සේ සිහි කිරීමට වඩා වෙන සැපක් නැහැ. කංකටොළු මැද ඉන්නකොට සිහි වෙනවා. මම මේ නොයෙක් කරදර අභ්‍යන්තරේ හටගන්න කෙලෙස් කරදර මට තියෙනවා. සංසාර ගමනේ පටලැවීම නිසා හටගන්න කරදර මට තියෙනවා. එක එක පුද්ගලයෝ නිසා හටගන්න කරදර තියෙනවා. අමනුෂ්‍යෝ නිසා හටගන්න කරදර තියෙනවා. අණවින කොඩිවින හදිහූනිය මෙව්වා හින්දා කරදර තියෙනවා මට. මේ කරදර ඔක්කොම රාග ద్వේෂ මෝහ නිසා. මගේ බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ නැසුවා ඒකාන්තයෙන් අරහං. බුදුරජාණන් වහන්සේ රාග ద్వේෂ මෝහ නැසුවේ කාගෙන්වත් අහගෙන නෙවෙයි. ගුරු උපදේශ නැතුවම මුළු ජීවිතේම අවබෝධ කරා සම්මා සම්බුද්ධයි. මගේ බුදුරජාණන් වහන්සේ අසිරිමත් ඥාන තියෙන කෙනෙක්, අසිරිමත් විද්‍යාව තියෙන කෙනෙක්, විද්‍යාචරණ සම්පන්නයි. මගේ බුදුරජාණන් වහන්සේ තමයි දුක් කරදර කිසිවක් නැති සුන්දර නිවනට වැඩම කළේ ඒකාන්ත සුගතයි. මේ විදවන ලෝකෙන් නිදහස් වුණා බුදුරජාණන් වහන්සේ ඒකාන්තින් ලෝක විදු. බුදුරජාණන් වහන්සේ තමයි දමණය වෙන්නේ නැති ජීවිත ධර්මයේ තුල හාස්කම් කරනවා වගේ දමණය කළේ. පින්වතුනි අපේ ජීවිතත් බලන්න මිනිස්සු එක එක ඉලක්ක වලට යද්දී අපි මේ ධර්මයේ ඇතුළටම සමීප වෙමින් ඉන්නවා. අපි දහම් පද යහන්න ආසයි. ධර්මය අහගෙන ඉන්නකොට අපේ හිත නිවෙනවා. ධර්මය අහගෙන ඉඳි ඇස් වලට සතුටු කඳුළු වෙනවා. මේ බුදුරජුන්ගේ මහාස්කම්. භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් දමනයයි මේ ප්‍රකට වෙන්නේත්. අනුත්තර පුරිස ධම්මසාරති ඒ බුදුරජාන් වහන්සේ තමයි දෙවියන්ටත් මාර්ගය පෙන්වුවේ සත්තා දේව මනුස්සානන්. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධ කරගත්ත සැනසෙල්ල ලෝකයට පැහැදිලිව කියා දුන්නේ ඒකාන්තයෙන් බුද්ධ. මේ සියලු ගුණ දරන මගේ බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි කියලා සිහි කරනවා. අන්න සිහි කරනකොට හැමතිස්සෙම තියෙනවා ප්‍රීතිය, ප්‍රමුදිතභාවය, සතුට. ඔන්න ඔය ක්‍රමයට පින්වතුනි බුදු ගුණ සිහි කරන්න පටන් ගන්න. ඔබට නිතර බුදු ගුණ හිත ඉන්න පුළුවන්. බුදු ගුණ නිතර හිතනවා නම් ඊට වඩා ආරක්ෂාවක්, ඊට වඩා රැකවරණයක්, යන්ත්‍රයක්, මන්ත්‍රයක්, පිහිටක් ඕනෙම නැත. සුප්පබුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා ये संदिवाच रत्तोच निच्चं धम्म गता सती गौतम බුදු රජුගේ සව් හොඳින් පිබිදී වසති හැම කල ඔවුන් තුල දිවරෑ දෙකෙහිදී නිතර ධර්මය ගැනම සිහි ඇත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ප්‍රබෝධයෙන් ඉන්න ඊළඟ හේතුව තමයි දිවාරෑ දෙකේම ධර්මය ගැන සිහි කරනවා. දැන් බලන්න පින්වතුන්ලාට ඒකට හොඳට අවස්ථාව ලැබිලා තිනවා. නිතර ධර්මය අහන්න පුළුවන්, නිතර ධර්මය කියවන්න පුළුවන්. නිතර ධර්මය අහන කෙනාට, නිතර ධර්මය කියවන කෙනාට නිතර ධර්මය සිහි කරන්න පුළුවන්. ඒ නිසා වැඩකට නැති නිෂ්ඵල දේවල් සිහි කරන්න එපා. ධර්මයේ සිහි කරන්න. ධර්මයේ සිහි කර කර ධර්මයේ ගුණ වලටම පහදින්න.
අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුල මඳ ඇග පිරිසිදු ස්වාක්ඛාත ධර්මයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ ජීවිතේම සැපසැනසෙල්ල ගෙන දෙනවා පේනවා. සම්දිට්ඨිකයි. ජරා මරණ ආදී ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර අර්ථ කාලයකට අයිතිව නෙවෙයිනේ, අකාලිකයි. ඕන කෙනෙකුට මේ ධර්මයේ විවෘතයි. හංගාගෙන මේ රහසේ කරන සාකච්ඡා වලින් යුක්ත නෑ මේ ධර්මය. ඒ ධර්මයේ එහිපස්සිකයි. මේ ධර්මය එක එක්කෙනාගේ තුලින් බලන එකක් නෙමෙයි. බාහිරින් බලන්න පුළුවන් එකකුත් නෙවෙයි. තමන් තුළට පමුණුවාගෙන බලන්න ඕන ඕපනයිකයි. ධර්මයේ තමා තුළට පමුණුවාගෙන ධර්මයේ හැසිරෙනකොට නුවණේ ප්‍රමාණයට මේ ධර්මය තමන්ට සැපේ ගේනවා. අන්න එහෙම ධර්මයේ ගැන නිතර සිහි කර වාසය කරනවා නම් කෙනෙක් ධර්මයේ ගැන නිතර සිහි කරන්න ගොඩාක් උපකාරයි පින්වතුනි. නිතර බණ ඇසීම. ඊළඟට නිතර බණ පොත් කියවීම. දැන් කෙනෙකුට පුළුවන් නම් ධම්මපදයේ වගේ පොතක් නිතර අතේ තියාගෙන ඒ ධම්මපදයේ පොත ගාථාවෙන් ගාථාව කියව ඉන්නවා. ඊළඟට තේරි ගාථා පොත ළඟ තියාගෙන ගාථාවෙන් ගාථාව නිතර කියවනවා. අපි හිතමු දවසට ගාථාවකින් කොටසක් කියුවත් මේ රහතුන්ගේ වචනනේ. බුදුරජුන්ගේ වචනනේ. ඒ නිසා එහෙම සිහි කර අර ධර්මයේ සිහි කරන්න පුළුවන් ආකාරය තමන්ගේ ජීවිතේ හදන්න ඕනේ. ඒක ඉතින් කවුරුත් හදලා දෙන්නේ නැහැ. ඒක තමන් ගොඩනගා ගන්න ඕනේ. තමන්ට නිතර ධර්මයේ මෙනෙහි කරන්න උපකාර වෙන පිළිවෙල තමන් ගොඩනගා ගන්න ඕනේ. එහෙම ගොඩනගා ගත්තොත් ඒ කෙනාට හැමදාම ප්‍රබෝධයෙන් ඉන්න පුළුවන්. වෙන ආරක්ෂා ඕනේ. සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං සංඝගතා සති ගෞතම බුදු රජුගේ සව්වෝ හොඳින් පිබිදී වසති හැම කල ඔවුන් තුල දිවරෑ දෙකෙහිදී සංඝයාගෙන නිතර සිහි ඇත. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියලා කියන්නේ සරණ ගියපු ශ්‍රාවක සංගරුවන ගැන නිතර හිත වාසය කරනවා. හිතන්න පිංගුතුනේ, ජීවිතවලට රාගය නිසා ප්‍රශ්නේ නැද්ද? ආස කරන දේවල් නිසා ප්‍රශ්නේ නැද්ද? ලෝභය නිසා ප්‍රශ්නේ නැද්ද? ඊළඟට ජීවිතවලට කේන්ති අමනාපය නිසා ප්‍රශ්නේ නැද්ද? ජීවිතවලට බය මුලාව නිසා ප්‍රශ්නේ නැද්ද? එහෙම එනකොට සංඝයා ගැන හිතන්න. ජීවිතවලට කංකටොළු වෙනකොට සංගරුවන ගැන සිහි කරන්න. අනේ උත්තමයන් වහන්සේලා ඒ ශ්‍රාවක මහා සංගරුවන සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නේ මේ ඔක්කොම ප්‍රශ්න වලින් නිදහස් වෙන්නනේ. ඒකාන්තයෙන් සුපටිපන්නයි. සුපටිපන්න සංගරුවනට নমස්කාර වේවා කියලා නිතර වඳින්න. ඒ උත්තමයන් වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතේ ඍජු ප්‍රතිපදාවක හික්මවා ගන්න මහන්සි වෙනවා. කය ඍජු කරනවා, වචනේ ඍජු කරනවා, සිත ඍජු කරනවා, ජීවිකාව ඍජු කරනවා. උන්වහන්සේලා ඒකාන්ත වශයෙන්ම උජුපටිපන්නයි. ජීවිත අවබෝධය ඇති කරවන මාවතකම උන්වහන්සේලා වඩිනවා. හිතන්න පින්වතුනි, මේ කාලේ තමයි සංගරුවන ගැන සිහි කරන්න හොඳම කාලේ. මොකද මිනිස්සු පිස්සුවකින් වගේ එක ඒවා පස්සේ යන්නේ. තාක්ෂණී පස්සේ එක කොටසක් යනවා, බොරු බේගල් පස්සේ තව කොටසක් යනවා, හොර රහතුන් පස්සේ තව කොටසක් යනවා, ලංකාවේ බුදුන් උපන්නාය කියලා තව කොටසක් යනවා. নানা ප්‍රකාර දේවල් පස්සේ, එක එක අමනුෂ්‍යය පස්සේ, අසුරයෝ පස්සේ මෙහෙම යනවා පේනවනේ. මේ පේනකොට පහදින්න එපයි සංගරුවනට. ඒ උත්තමයන් වහන්සේලා නම් වඩින්නේ ඥානෙ තියෙන්නේ යම් දිශාවකටද? ඒ දිශාවටනේ. උන්වහන්සේලා නිවන පැත්තටනේ වඩින්නේ. ඥායපටිපන්නයි.
උන්වහන්සේලා තමන් වහන්සේලා ඊතා කැපකිරීමකින් මහන්සියකින් පුරුදු කරන සද්ධර්මයේ අනේ අපටත් ටික ටික හරි කියලා දෙනවනේ. ඒ ධර්මයේ ගැන හිත පහන් කරනවනේ. දසකතාවෙන් අනුග්‍රහ කරනවනේ. සාමීචි පටිපන්නයි මහා සංගරුවන කියලා හිත පහදවන්න. ආන් එහෙම හිත පහදවනකොට ඒ කෙනාගේ චිත්ත ප්‍රසාදේ දවස පුරාම ප්‍රීතියෙන් ඉන්න උදව් කරනවා. ඒ ශ්‍රාවක සංගරුවන ආහුනේ යයි. දුර ඉඳලා වුණත් දානේ ටිකක් අරන් ගිහින් පූජා කරන්න සුදුසුයි. එහෙම සීකර කර වාසය කරන කෙනාට අපි හිතමු තමන්ගේ ගෙදර ඔන්න ප්‍රණීත ආහාරයක් හැදෙනවා. සාමාන්‍යයෙන් නිතර අනුභව කරන්න නොලැබෙන જાතියක කෑම බීම පින්වතුන්ලාට හදන්න ලැබෙනවනේ. ඔන්න මතක් වෙනවා සංගරුවන. ඊළඟට අපි හිතමු ගෙදර අලුතෙන් හදපු ගහක ඔන්න ගෙඩි හටගෙන මුලින්ම මතක් වෙනවා සංගරුවන. ආන් එහෙමයි සංඝයා ගැන සිහි කරන කෙනා ජීවිතේ හැම තිස්සෙම සංඝයාට නැඹුරු වූ සිටින් බලන්න දුටුගැමුණු මහ රජුරෝ ඒ රාජ පරම්පරාව සංඝයාට කිව්වේ මේ කුලයේ ඉන්න ඊටු දේවතාවරු කුල දේවතාවරු කියලා. මහා සංඝරුවනට ඊළඟට මහා සංඝයා ගැන සිහි කරනවා. ඒ උත්තමයෝ නම් අනේ ආගන්තුකෝ වැඩම කළොත් ආගන්තුක සත්කාරයෙන් පුදන්න සුදුසුයි පාහුනේ යයි. පිනක් සලකා දන් දෙන්න සුදුසුයි දක්ඛිනේ යයි. අත් දෙක එකතු කරලා සාදු කියලා වඳින්න සුදුසු ඒ උත්තමයෝනේ. ඒ උත්තමයන්ගේ ගුණයටනේ ඒකාන්තයෙන් අංජලි කරණීයයි. ලෝකේ පින් කැමති කෙනෙක් තමන්ගේ පින් බිජෝ රෝපණය කරන්න සුදුසුම කෙත ශ්‍රාවක මහා සංඝරුවනයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියලා සිහි කරනවා. ඒ බඳු කෙනාට ඒ විදිහට සංගරුවනින් ආශිර්වාදය ආරක්ෂාව සලසා ගන්නකොට ආය වෙන පරිබාහිර රැකවරණයක් ඕනේ. සුප්පබුද්ධං පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං කායගත සති ගෞතම බුදු රජුගේ සව්වෝ හොඳින් පිබිදී වසති හැම කල ඔවුන් තුල දිව රෑ දෙකෙහිදී කය අනුව ගිය සිහි නිතර ඇත. කායානුපස්සනාව භාවනාව කෙනෙක් නිතර කරනවා නම් අන්න ඒ කෙනා දිවාරය දෙකේ ප්‍රබෝධින් ඉන්නවා. දැන් කායානුපස්සනා කියලා ගත්තාම ආනාපාන සති භාවනාව, ඉරියාපත භාවනාව, ඊළඟට සති සම්පජඤ්ඤය භාවනාව, ඊළඟට ධාතු මනසිකාර භාවනාව, ඊට පස්සේ අසුභ භාවනාව. ඔන්න භාවනා පහයි. ඊළඟට නව සීවතික. එතන භාවනා 9යි. එතකොට ඔක්කොම 9යි 5යි 14යි. ඔය තමයි කායානුපස්සන භාවනා. කායානුපස්සනාව කෙනෙක් පුරුදු කරනවා නම් ටික ටික හරි අන්න ඒ කෙනාගේ සැපේ නැතුව යන්නේ. ඒක පින්වතුනි එක අවස්ථාවක අපිට මුණ ගැහුණා ව්‍යාපාරයක් කරගෙන යන බොහොම කාර්ය බහුල මහත්තයෙක්. ඉතින් තමන්ගේ ව්‍යාපාරික ආයතනයේ පවත්වාගෙන යන්න සෑහෙන වැඩ තියෙනවා මේ මහත්තයට. නමුත් මේ මහත්තයා පුරුදු කරනවා සති සම්පජඤ්ඤය. දවසේ එක මොහොතක්වත් කෙලෙස් හිතමින් ගත කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන කෙලෙස් හට ගන්නවාද කියලා බලාගෙන තමයි වැඩ කරන්නේ. වචනෙන් කිසිම අකුසලයක් වෙන්න දෙන්නේ හොඳට පරිස්සමෙන් බලන් ඉන්නවා. කයින් වැරදි දෙයක් වෙන්න දෙන්නේ හොඳට පරිස්සමෙන් බලාගෙන ඉන්නවා. ඒ මහත්තයා අපිත් එක්ක කිව්වා ස්වාමීන් වහන්සේ දවසක් අවසන් වෙනකොට පුදුම සැපක් තියෙන්නේ. කායානුපස්සනාව. කායානුපස්සනාවෙන් කෙනෙක් වාසය කරනවා නම් ආන් ඒ කෙනාටත් තමන්ගේ ජීවිතේට වෙන ආරක්ෂාවක් නැහැ. එයා කායානුපස්සනාවෙන් වාසය කරද්දී දවස පුරාම ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. සුප්පබුද්ධං පබුජ්ජಂತಿ
සදා ගෞතම ශාවකා යේ සංදිවාච රත්තෝච අහිංසාය රතෝ මනෝ ගෞතම බුදු රජුගේ සව්වෝ හොඳින් පිබිදී වසති හැම කල ඔවුන් තුල දිව රෑ දෙකෙහිදී මෛත්‍රිය වෙත ඇලුණු සිත ඇත. මෙත් සිතින් වාසය කිරීම. පින්වතුනි හිතන්න අපිට මේ සමාජයේ ජීවත් වෙන හැම මිනිසෙක් දිහාම සමනෙතකින් බලන්න පුළුවන් නම් සැප නැද්ද? සාමාන්‍යයෙන් එහෙම නෑනේ අපිට. අපිට සමාජයේ බෙදාගත්තා ඉන්නවා. ඇතැම් මිනිස්සුන්ට ප්‍රියමනාපයකින් බලන්නේ පොඩ්ඩක් රවනවා. පොඩ්ඩක් ඔරවනවා. ඇතැම් මිනිසුන් ගණන් ගන්නෑ. අපි එහෙම එක එක්කෙනාව බෙදාගෙන නැද්ද? එක එක්කෙනා දිහා බලන හැටි, එක එක්කෙනා ගැන හිතන හැටි. මිත්‍ර භාවේ නෑ. යම් කෙනෙකුට මෙත් සිත තියෙනවා නම් අනේ මේ හැම සත්වයක්ම සූපත් වේවා. මේ හැම සත්වයක්ම සූපත් වේවා. හැමෝම සැපයට කැමති. මමත් සැපයට කැමති කෙනෙක්, අනිත් අයත් සැපයට කැමති. අනේ මේ අය සූපත් වේවා. අන්න එහෙම තියෙනවා නම් හිතේ එයාගේ සැපේ අතුරුදහන් කරන්න බෑ. ඇයි සැපේ හැමතිස්සෙම උන්නනවා. සැප උන්නන ජීවිත. ඉතින් ඒ නිසා ඒක අපි අපේ ජීවිතයට පින්වතුනි සම්බන්ධ කරගත යුතු එකක් මෙත් සිත. නිතර මෛත්‍රී භාවනා කර කර වාසය කරන්න උත්සාහ කරන්න. මේ සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂියා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වේවා කියලා මෙත් සිත පුරුදු කරනවා. සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෞතම ශාවකා යේ සංදිවාච රත්තෝච භාවනාය රතෝ මනෝ ගෞතම බුදු රජුගේ සව්වෝ හොඳින් පිබිදී වසති හැම කල ඔවුන් තුල දිව රෑ දෙකෙහිදී භාවනාවෙහි ඇලුණු සිත ඇත. භාවනාවෙන් වාසය කිරීම සමත හෝ විදර්ශනා. බුදුගුණ සිහි කරනවා නම් භාවනාවක්. ධර්මයේ සිහි කරනවා නම් භාවනාවක්. සංගරුවන සිහි කරනවා නම් භාවනාවක්. මෛත්‍රී වඩනවා නම් භාවනාවක්. ඕන ඉරියව්වක කළ හැකි භාවනා. කායානුපස්සනාව තුළ තියෙන භාවනා. ආනාපානසති භාවනාවට විතරයි වාඩි වෙන ඉරියව්ව විශේෂ. වාඩි වෙන ඉරියව්වෙන් කය ඍජු කරගෙන කළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ පනවන ලද භාවනාව ආනාපානසති භාවනාව. අනිත් භාවනා ඕන එක සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. කෙනෙක් භාවනාවෙන්ම වාසය කරනවා නම් ඒ භාවනාව තුල පිංගුතුනේ අපේ ජීවිතවල තියෙන කෙලෙස් දුරු වෙනවා, අපේ නුවණ වැඩෙනවානේ. බුදුරජාන් වහන්සේ දේශනා කළ සමත විදර්ශනා භාවනා ගැන. සමතෝ භික්ඛවේ භාවේත මහණෙනි සමතේ වඩන්න. සමතෝ භාවයතු කමත්ත මනු හෝති. මහණෙනි සමතේ වඩද්දී ඔබට කුමක්ද වෙන්නේ? චිත්තම් භාවීයති මහණෙනි හිත වැඩෙනවා. චිත්තම් භාවයතු කමත්ත මනු හෝති. හිත වැඩෙද්දී මොකද්ද වෙන්නේ? යෝ රාගෝ සෝපහීයති. යම් රාගයක් ඇද්ද මේ හිතේ රාගාදී ඒ ක්ලේශ කසටයෝ බැහැර වී යනවා. විපස්සනා භික්ඛවේ භාවේත මහණෙනි විදර්ශනාවත් වඩන්ට. විපස්සනා භාවේතු කමත්ත මනු හෝති. විදර්ශනාව වඩද්දි මහණෙනි ඔබට කුමක්ද සිදු වෙන්නේ? විපස්සනා භාවයතු පඤ්ඤා භාවීයති. ප්‍රඥාව වැඩෙනවා. පඤ්ඤා භාවයතු ප්‍රඥාව වඩන කෙනාට කමත්ත මනු හෝති. මොකද්ද වෙන්නේ? යා අවිජ්ජා සහ පහීයති. යම් අවිද්‍යාවක් නොදැනුවත්කමක් අනවබෝධයක් ඇද්ද ඒක දුර වෙලා යනවා. ඒ නිසා ඔන්න දවස පුරාවටම ප්‍රබෝධයෙන් ඉන්නයි.
අපි මේ උතුම් භාවනාවන් පුරුදු කළ යුත්තේ. මේ භාවනා පුරුදු කරන කෙනෙක් ඉන්නවා නම් එයාගේ ප්‍රබෝධය නැති වෙන්නේ, එයාගේ ආරක්ෂාව නැති වෙන්නේ, එයාගේ සැපේ නැති වෙන්නේ. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, කායගත සතිය, ඊළඟට අහිංසාය රතෝ මනෝ මෙත්සිත, ඊළඟ එක තමයි භාවනාව අත් නොහැරීම. කෙනෙකුට පුළුවන් මුදිතා භාවනා, උපේක්ෂා භාවනා, කරුණා භාවනා, ඊළඟට අනිත්‍ය භාවනා, නොඑක අයුරින් භාවනාව යෙදෙන්න පුළුවන්. ඊළඟට ගිහි ජීවිතයක් ගත කරන පින්වතුන්ලාටත් බොහොම වටින එකක් සක්මන් භාවනාව. ඒකත් හුරු කරන්න. ඉතින් මේ විදිහට අපි භාවනාවෙන් වාසය කරනවා නම් අන්න අපේ සැපය අහිමි වෙන්නේ නැති සැපක් බවට පත් වෙනවා. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ අහිමි වෙන්නේ නැති සැප උපද්ද ගන්නවා කියන එක ලේසි පහසුත් නෑනේ. ඒක ලේසි දෙයක් නෙවෙයි. සමහර අවස්ථා තියෙනවා බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ආපු භික්ෂුණුත් වැරදි විදිහට කල්පනා කරන්න පෙළඹිච්ච අවස්ථා. මොකද පින්වතුනි අපේ හිත ගැන හරියට කියන්න තියෙන්නේ අර ගින්නට ඇදෙන පළඟැටි වගේ. ගින්නට ඇදෙන පළඟැටියාට ඒ ගින්නට ඇදෙන්නේ නැතුව හිටියනම් පාඩුවේ සැනසෙල්ල ඉන්න පුළුවන්. ඌ තමයි ගින්න හොයාගෙන ගිහලා පිච්චෙන්නේ. ඌට ගින්නෙන් ඇති ප්‍රයෝජනෙකුත් නැහැ. දැන් ගින්නෙන් ප්‍රයෝජනයක් තියෙන සතෙක් නම් කමක් නැහැ. ඌට ගින්නෙන් ඇති වැඩකුත් නැහැ. හැබැයි ඌ ඒ වැඩක් නැති ගින්න හොයාගෙන යන්නේ නැන්ද? ගිහිල්ලා පිච්චිලා මැරෙනවා. ඔය වගේ අපේ ජීවිත පින්වතුනේ. අපේ ජීවිතවලට සමාල්ලාවට තෙරුවන් සරණ පිළිසරණ ලැබිලා තියෙද්දිත් අපි එක එකව පස්සේ තමයි යන්නේ. ගිහිල්ලා වෙනසිලා යනවා. ඉතින් ඒ වගේ එක භික්ෂුන් වහන්සේ නමක්, ඒ භික්ෂුවගේ නම වජ්ජිපුත්තක. මේ වජ්ජිපුත්තක භික්ෂුව පැවිදි වෙලා රජගහ නුවර කැලේ පාළු කුටියක වැඩ හිටියා. වැඩ ඉද්දී රජගහ නුවර හරියට තිබිලා තියෙනවා සැනකෙලි. තිබුණා අර ගිරග්ග සමජ්ජ වගේ සැනකෙලියක්. මේ සැනකෙලියේ දැන් ඔන්න නටනවා ඇහෙනවා. නටද්දී ඔල්වර සංහඬ ඇහෙනවා, බෙර ගහනවා ඇහෙනවා. නොඑක වීණා තාල නොඑක් දේ ඇහෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය සංගීත සංදර්ශනයක් වගේ තියෙද්දි ඈතට ඇහෙන්නේ. අන්න ඒ වගේ මේ භික්ෂුවට ඇහෙනවා දැන් තනිපංගල මේ කුටියේ ඉන්නකොට. අනේ මේ භික්ෂුව තරුණ වයසේ භික්ෂුව මේ භික්ෂුවට මහා තනිකමක් දැනුණා. තමන් නිකන් අත්හැරලා දාලා වගේ දැනුණා. අඬන්න පටන් ගත්තා. අයියෝ මම මේ මොකද්ද මට කරගත්තේ? මමත් හිටියා නම් ගිහි ගෙදර මං දැන් ওই සැනකිරියට ගිහිල්ලා මාත් සින්දු කියනවනේ. මාත් නටනවනේ. මාත් විනෝද වෙනවනේ. මේ මොකද්ද මේ මං කරගත්ත නස්පැත්තිය කියලා මේ භික්ෂුව වැළපි මෙහෙම කිව්වනේ. ඒකකා මයන් අරඤ්ඤේ විහරාම අපවිද්ධංව වනස්මින් දාරුකං. අයියෝ දැන් අපි කැලෑවල් වලට වෙලා වනේ හරියට අහක දාපු දර කෑලි වගේ. අපි කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඒතා දිසාය රත්තියා මිබඳු විනෝද ජනක රාත්‍රියක අපිට මොකවත් නැහැ. අපි වගේ පව්කාරයෝ, අපි වගේ කාලකන්නියෝ තවත් මේ ලෝකේ ඉන්නවද කියලා දැන් කැලේ ඇතුලේ යඬනවා. මහාන වෙච්ච භික්ෂුවට අර කම් සැපේ හොඳයි කියලා හිතුණා. හිතලා දැන් අඬනවා. අඬද්දී මේ භික්ෂුව හොඳට මේ සිල් ගුණ දම් ආරක්ෂා කරගෙන මහන්සියෙන් ධර්මය පුරුදු වෙන්න ගත්ත කෙනෙක් අර මේ වෙලාවේ හිත බැහැරට ගියා. ඒ බැහැරට ගියපු කෙන දෙවි කෙනෙක් අනුකම්පා කළා. ඒ දෙවියා එකපාර මේ භික්ෂුව අඬ ඉන්න තැනට පැමිණියා. පැමිණලා ඒ දෙවියා කියනවා, පින්වත් භික්ෂුව ඔබ දැන් ඔය ඔහොම කිව්වාට, ඔබ දැන් ඔය වගේ කතාවක් කිව්වාට අයියෝ අපි අහක දාපු දර කෑලි වගේ අපිව කවුරුත් ගණන් ගන්නේ නැහැ. මෙබඳු විනෝද ජනක රාත්‍රියක අපිට මෙහෙම කැලෑවකට වෙලා ඉන්න උනේ. අපි වගේ පව්කාර කාලකන්නියෝ තවත් සිටීද කියලා ඔබ මෙහෙම කිව්වට භික්ෂුව ඇත්තනම් මෙහෙමයි. හනේ භික්ෂුව ඔබ ගැන හිතනවා අහක දමාපු දර කැබැල්ලක් වගේ කියලා.
ඒ වුණාට ඔබ වැනි අයටයි ඔය නටන කියන අය ඔක්කොම ආසා. ඒ අයට ලං වෙන්නවත් බැරි වුණාට ඒ අය ඔබ වගේ අයට ආසයි. ඔය නැටුවාට ගැයුවාට ඒ අය පතනවා ඔබ වගේ සැනසෙල්ල ඉන්න තියෙනවා නම්, නිදහස ඉන්න තියෙනවා නම් කියලා. ඒ අයට හරියට ඔබව පේන්නේ නිරයේ ඉන්න පිරිසකට දෙව්ලොව ඉන්න පිරිසක් පේනවා වගේ. නිරේ ඉන්න පිරිසකට නිරාදුක් විඳ විඳිද්දි දෙව්ලොව ඉන්න පිරිසක් පේනවා වගේ තමයි භික්ෂුව ඔබව පේන්නේ. ඒ නිසා ඔබ ඔය කිව් කාරණේ කිසිසේ ගැලපෙන්නේ නැහැ කිව්වා. එතකොට මේ භික්ෂුවට සිහිය උපන්නා. සිහිය ඉපදිලා කඳුළු පිහදාගෙන හොඳට නුවණින් කල්පනා කළා ඇත්තනේ මේ දෙවියා කිව්වේ කියලා. හැබැයි මේ භික්ෂුවගේ ස්වභාවය බලන්න මේක හංගගෙන කාටවත් නොකිය හිටියේ නෑ. ඊට පහුවදාම එළිය වැටිච්චට පස්සේ බුදුරජාන් වහන්සේ බැහැ දකින්න යනවා. ගිහිල්ලා අනේ ස්වාමීනි මම මෙහෙම මෝඩ හිතුවිල්ලක් හිතලා අන්තිමේ දෙවි කෙනෙක් ඇවිල්ලා මට මේ කාරණේ කිව්වනේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවට සසර දුකින් මිදීම පිණිස පවතින අතිශය ආශ්චර්ය ජනක ලස්සන ගාථාවක් දේශනා කළා. දුප්පබ්බජ්ජං දුරභිරමං දුරාවාසා ඝරා දුඛා දුක්ඛෝ සමාන සංවාසෝ දුක්ඛානුපතිතද්දගු තස්මාන චද්දගු සියා දුක්ඛානුපතිතෝ සියා. පැවිදිවීම දුකසේ කල යුත්තේ දුකසේ එහි ඇලිය යුත්තේ ගෙදර වාසය කළත් දුකමයි නොගැලපෙන අය සමග වාසය දුකමයි සසර ගමනක යෑම දුකමයි එනිසා සසරින් පැනගත යුතුමයි එවිටයි දුකකට නොවැටින්නේ. බලන්න භාග්‍යවතුන් වහන්සේ වදාළදී පැවිදීම දුකසේ කළ යුතු එකක්. ග්‍රහ බන්ධන අත්හැරලා පැවිදි වෙනවා කියන එක, ඥාති සමූහය අත්හැරලා පැවිදි වෙනවා කියන එක, ලස්සන සැරසිලි වලට හිතේ තියෙන කැමැත්ත අත්හැරලා මහාන වෙනවා කියන එක, දේපල සම්පත්තිය කෙරෙහි තියෙන ගිජුකම් අත්හැරලා මහාන වෙනවා කියන එක ලේසි එක නෙමෙයි. වර්තමාන කාලෙත් එක ගත්තාම මේ ඇවිස්සිච්ච ලෝකේ කාමයන් අත්හරිනවා කියලා කියන්නේ හාස්කමක්, එරදි වගේ. ඒවා අත්හැරලා පැවිදිනවා කියලා කියන්නේ ගොඩාක් දුෂ්කර එකක්, දුකසේ ලැබිය යුතු එකක්. දුකසේමයි එහි ඇලිය යුත්තේ. ඇයි? කාම ලෝකයක් තියෙන්නේ. කාමයමයි හැම පැත්තෙම පේන්නේ. පැවිද්දේ ඇලිලා ඉන්නවා කියලා කියන්නේ සාමාන්‍ය කාමයන් ප්‍රහීන නොකරපු කෙනාට දුකසේ කරන්න ඕන එකක්. එයා උපදව ගන්න යෝනිසෝ මනසිකාරයකින්මයි මේක පැවිදි ජීවිතය අල්ලගෙන ඉන්න තියෙන්නේ. ඊළඟට ගත්තොත් එහෙම gedara වාසය කළත් දුකමයි. ඒක ඉතින් තෝරන්න ඕනේ. ඒක පින්වතුන්ලා දනි. gedara වාසය කිරීම කෙබඳුද, ඒක මහා සැපක්ද කියන එක පින්වතුන්ලාම දන්නේය. gedara වාසයේද ඊතා දුකසේ කළ යුත්තකි. නොගැලපෙන අය සමග වාසය දුකමයි. අපිට ගැලපෙන්නේ නැත්නම් අදහස් වශයෙන්, ආකල්ප වශයෙන් ගැලපෙන්නේ නැත්නම්, අපි ප්‍රේමනාප නැත්නම් ඒ බඳු පුද්ගලයෙක් දකින්න තකමේ තියෙන්නේ නේ. ඒක හරි දුකක්, හරි වෙහෙසකර එකක්. සසර ගමනක යෑම දුකමයි. මේ ඔක්කොම තියෙන්නේ කුමක් තුලද? සංසාර ගමනේනේ. සසර ඇතුලේ තමයි මේ ඔක්කොම තියෙන්නේ. නොගැලපෙන අය හම්බ වෙනවා, අකමැත්තෙන් ඇසුරු කරන්න වෙනවා, ගිහි ජීවිත ගත කරන්න වෙනවා. දැන් ගිහි ජීවිතවල ගත්තොත් එහෙම සමහරවිට ස්වාමි භාර්යාව වශයෙන් එකතු වෙනවා. ටික දවසකින් දෙන්නට දෙන්න එපා වෙනවා. දෙන්නට දෙන්න එපා වෙලා ගිනි කබලක ඉන්නවා වගේ ජීවිත කාලේ ඉන්න ඕන. නිතර රණ්ඩු. සමහරවිට ස්වාමි පුරුෂයා බීගෙන ගෙදර එනවා.
බීගෙන යන මිනිස්සෙක් ළඟින් යනවටත් අපි අකමැතිනේ මොකෝ ඒ එන දුර්ගන්ධය උහුලන්න බෑ. ඒ වුණාට බැඳපු ගෑනු කෙනා අර බේබද්දා ළඟ ගඳ ගගහ නිදියන්න එපේ. ඒ බේබද්දාගෙන් ඉන්න අර මද්ද්‍රව්‍ය ගඳ උහුලගෙන නිදා ගන්න ඕන. ඒ පුද්ගලයා ගේ ඇතුළේම වමනේ දැම්මුත් එහෙම ඒ ජරාව හොදන්න ඕන. ඊළඟට සිගරට් බොන මිනිස්සුන්ගේ සිගරට් ගඳ කාන්තාවක් උහුලගෙන ඉන්නේපේනේ. ඔක්කොම. ඒතකොට ගිහි ගෙදර වාසය තුල මහා දුක්ඛං කටළු ගොඩාක් තියෙනවා. තව ගත්තොත් එහෙම ඥාති සමූහයා එක වාසය කරද්දී එහෙන් එන දුක්. ජීවිත අරගලයට එහෙන් එන දුක්. ගොඩාක් දුක් තියෙනවා. ඒ වගේමයි ඔය ඔක්කොම ඔච්චර දුක්ඛන්දරාවක් තිබුණත් ගිහි ගෙදර කියන එක අතාරිනවා කියන එක ලේසි නෑනේ. මේ බුද්ධ ශාසනය තුලේ දුෂ්කරම එක පැවිද්ද. පැවිද්ද ලබනවා කියලා කියන්නේ දුෂ්කරයි. ඒ ග්‍රහ බන්ධන ලේසියෙන් අත්හරින්න බෑ. එව්වටම හිත යනවා. පැවිදි වෙන්න කියලා ආපු කෙනාට පැවිදි වෙලා සිවුරු පොරව ගත්ත කෙනාට අර සැනකිරියක් ඇහෙනකොට හිතේ තෙන්න පිහිටියානේ. ඉතින් ඒ නිසා ඊළඟට පැවිදි වෙච්ච කෙනාට උනත් පැවිද්දේ හිත අලවාගෙන වාසය කරන එක දුකයි. මේ ඔක්කොම තියෙන්නේ සසර ගමනක් නිසා. ඒ නිසා සසරින් පැනගත යුතුමයි. මේ ජීවිතේ සැපයක් ලබන්න නම් කරගත යුතු දේ තමයි සසරින් පයින්න ඕන. සසරින් පැනගන්න මොකද්ද කළ යුත්තේ? සසරින් පැන ගැනීම කියන එක ගැන මුළු මනින්ම අවබෝධ කරගත්ත සසරින් පැනගෙන සසරින් පැන ගැනීම පිණිස අනුශාසනා කරපු බුදුරජාණන් වහන්සේ ගැන නිතර හිතන්න ඕන. හිත පහදවන්න ඕන. සසරින් පැන ගන්නට මඟ කියා දෙන ධර්මයේ ගැන නිතර සිහි කරන්න ඕන. හිත පහදවන්න ඕන. සසරින් පැන ගැනීම පිණිස වෙහෙසෙන පැනගත් ඒ උතුම් ශ්‍රාවක සංගරුවන ගැන නිතර හිතන්න ඕන. හිත පහදවන්න ඕන. සසරින් පැන ගැනීම පිණිස පවතින කායානුපස්සනාව වඩන්න ඕන. සසරින් පැන ගැනීම පිණිසම හේතු වෙන මෙත්සිත වඩන්න ඕන. සසරින් පැන ගැනීම පිණිස හේතු වෙන සමත විදර්ශනා භාවනා කරන්න ඕන. ඉතින් එහෙම වාසය කරනවා නම් සසරින් පැනගත්තු කෙනාට තමයි ආයේ දුකකට වැටෙනවා කියන එක නැති වී යන්නේ. එයා දුකින් නිදහස්. ඉතින් බලන්න භාග්‍යතුන් වහන්සේ කොයි තරම් ආශ්චර්යයිද අපිට මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරලා තියෙන ආකාරය. අපේ ජීවිතේට කොතරම් සැනසෙල්ලක් මේ ධර්මයේ තුලින් උපදව ගන්න පුළුවන්ද? මේ ගාථා රත්නය දේශනා කරලා අවසන් වෙනකොට අර වජ්ජිපුත්තක භික්ෂුවගේ යෝනිසෝ මනසිකාරය කොච්චර තියුණුනාද කියන්නේ. රහතන් වහන්සේ නම බවට පත් වුණා. වින්ගතුනි අපට මුණ ගැහුනේ එහෙම ශාසනය. ඒ ශාසනය තුළ අපිට ගොඩනගා ගන්න පුළුවන් අපි මහන්සි ගත්තොත් එහෙම දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්න ජීවිතයක්. ටික ටික හරි දවස පුරාම ප්‍රබෝධයෙන් ඉන්න ජීවිතයක් අපි හදාගත්තොත් එදා ඉඳලා අපිට පුළුවන් ජීවිත කාලෙම ප්‍රබෝධයෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙන්න. අපි හැමදෙනාට ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ මුණ ගැහුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුදු සසුනේ පිහිට පිරිසන්න නොඅඩුවම ලබා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස්කලා වූ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ අපට සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට සියලුම පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංඝරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින බින්වතුන් හැමදිනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරන්ට ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ උතුම් ධර්ම දානමය පින සිදු කරන ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන අයුරින්ම ජනවාරි මාසයේ පළමුවෙනිදා දෙවනි උපන්දිනය යෙදුණු ඒ සිඟිති පුතා නිකිල අභයවර්ධන පුතාට
රැස් කළා වූ උදාරතර ධර්ම දානමේ පිනේ ආශිර්වාදයේ නොඅඩුවම සැලසේවා. බුද්ධ රත්නයේ ආශිර්වාදයේ, ධර්ම රත්නයේ ආශිර්වාදයේ, සංඝ රත්නයේ ආශිර්වාදයේ සැලසේවා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වෙන සහම්පති බ්‍රහ්මරාජයන්, ගටිකාර මහා බ්‍රහ්මරාජයන් ප්‍රමුඛ ඒ බ්‍රහ්මකායික දෙවිවරුන්ගේ ආශිර්වාදයත්, සක්දෙවිඳු සතරවරන් දෙවිවරු, සෙන්පති දෙවිවරු ප්‍රධාන සදෙව්ලොව වැසි දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත්, ශ්‍රීමත් සුමන සමන් දෙව් රජුන් ප්‍රධාන මේ ලංකා භූමිය සුරකින්නා වූ සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයත්, ඒ වගේම පින්වත් හැමදෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් නිකිල අබේවර්ධන සිඟිති පුතාට සැලසේවා. පුතාගේ ජීවිතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ජීවිතේ යහපත පිණිස නිරන්තරයෙන් උපකාර කරන කලන මිතුරු ඇසුර පුතාගේ ජීවිතයට නිරතුරුවම සැලසේවා. කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව සැනසෙල්ලේ ජීවිතේ ගත කරන්න, අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න අවකාශ ලැබෙත්වා. බුදුරජාන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවක පුතෙක් විදිහට සම්බුද්ධ ශාසනය පිළිසරණ ලබන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිඟිති පුතාට ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද ධර්ම දානය සිදු කරන්නා වූ පින්වත් මලිත් අබේවර්ධන මහත්මයා සහ වින්ද්‍යා ආර්යරත්න මහත්මිය නමින් මිය පරලෝ යන්ට යෙදුණා වූ සියලු ඥාතීන්ට, සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපයෙන් සැපයටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. දෙපාර්ශවයේම සුජීවත්ව සිටින ආදරණීය දෙමාපියන් හට පින් අනුමෝදන්ව ඒ දෙමාපියන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ඒ පින්වතුන්ලා බලාපොරොත්තු වෙන පරිද්දෙන්ම මේ ධර්ම දානමේ පින කොරෝනා වසංගතේ හේතු කරගෙන රෝගාතුර වී සිටින ලංකාවාසී, ලෝකවාසී සියලු දෙනාට ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසීම පිණිසම හේතු වෙත්වා. අද දවසේ ධර්ම දානය සිදු කළා වූ ජර්මනියේ පදිංචි පින්වත් මලිත් අබේවර්ධන මහත්මයාට, වින්ද්‍යා ආර්යරත්න මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනුහස් බෙලින් ඒ විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ සුවසේ ගත කරන්නට අවකාශ සැලසෙත්වා. ඒ උදෙසා දෙවියන්ගේ ආශිර්වාද නොඅඩුවම ලැබෙත්වා. මලිත් අබේවර්ධන මහත්මයාටත්, වින්ද්‍යා ආර්යරත්න මහත්මියටත්, නිකිල අබේවර්ධන සිඟිති පුතාටත්, පවුලේ සෑම සියලු දෙනාටත් පින් අනුමෝදන්ව සියලු දෙනාගේ ජීවිතවල සියලු යහපත් අභිලාෂයන් සඵල වේවා. කරදර බාධා සියල්ලම දුරු වෙත්වා. කලන මිතුරු ඇසුරේ තවදුරටත් සුවසේ පින් කරගන්නට ලැබෙත්වා. සුවසේ ධම්මග දිනු කරගන්නටත් අවකාශ සැලසෙත්වා. ධර්ම දානය සිදු කරපු පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දෙනාටත්, ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයේ පින්වත් සියලුම දෙනාටත් මේ ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.